ආයුබෝවන් මම O level කරන ළමයින්ට කියලා දෙන්න හදන්නේ යාමිතිය පාඩම. යාමිතිය මුලින් ඉඳන්ම කියලා දෙන්න. මොකද හැමෝටම අමාරුයි කියලා කියනනේ පාඩම. ඒ හින්දා අමාරුින්ද දුවිපිතේ හරියටම මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. මුලින් ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මුලින්ම මම දැන් පළවෙනි එක තමයි කියලා දෙන්න හදන්නේ. එක පළවෙනි එක තමයි ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360යි. මොකද ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360යි. ඒක සාමාන්‍යයෙන් අපි මේ ගත්තාම මෙහෙම මොකක් හරි ලක්ෂයක් ගත්තොත් මේකේ මෙන්න මෙහෙම අපි කෝණ කොච්චර හරි තියෙන්න පුළුවන්. බලන්නකො. මෙහෙම කෝණ ගොඩාක් තියෙන්න පුළුවන්. කොච්චර තිබුණා ඒ වල එකතුව 360යි. ඔන්න බලන්න මේක අපි ගත්තොත් A කියලා, මෙයා ගත්තොත් B කියලා, මෙයා ගත්තොත් C කියලා, මෙයා ගත්තොත් D කියලා, මෙයා ගත්තොත් E කියලා, මෙයා ගත්තොත් F කියලා. හරි? F මෙයා මොකක් හරි තවදුරටත් වොන්න G දාගන්න. හරි. එතකොට මේකේ මේ කියන එක තමයි මේ ලක්ෂය අපි මොකක් හරි ලක්ෂයක්. ලක්ෂයකට ඕනෑම තරම් කෝණ පිහිටන්න පුළුවන්. එතකොට මේක අපි ගත්තොත් A දාන B දාන C දාන D දාන E දාන F දාන G මේක එකතුව කීයද 360යි. මේ කෝණ ටිකේ එකතුව 360යි. මේක තමයි පළවෙනි එක. හරිද? එතකොට මේකට අපිට ලියන්න පුළුවන් මේක පළවෙනි එක තමයි ලක්ෂයක් වටා හැමෝම ලියාගෙන ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360යි. මේක තමයි පළවෙනි එක. ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඓක්‍ය කියලා කියනවා අපි. ඓක්‍ය කියලා කියනවා ඕනම මේ ලක්ෂයක් ගත්තොත් මේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල ඔක්කොගේම එකතුව කීයේ 360යි. මේක තමයි පළවෙනිම තියරිය. හරි? දැන් මේක හැමෝටම පැහැදිලිනේ. එතකොට දැන් මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ අපි දෙවෙනි එක ගමු. දෙවෙනි එක තමයි දෙවෙනි එක ගත්තොත් එහෙම දෙවෙනි එක අංක 2 කියලා අපි දාමු මේකට. දෙවෙනි එක තමයි ප්‍රතිමුඛ කෝණ මොකද්ද? ප්‍රතිමුඛ කෝණ සමානයි. මෙන්න මේ AB කියන රේඛාව AB මොන ඔහොම බලාගන්න. AB කියන රේඛාව හරි මේ CD කියන රේඛාව තවත් රේඛාවකින් මෙහෙම ඡේදනය වෙනවා O අපි දාමු O කියලා පොයින්ට් එකක්. O වලදී මේ ඡේදනය වෙනවා. එතකොට අපි මේක කියනවා මෙන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණයට. right? මෙන්න මේ කෝණයට සමානයි මෙන්න මෙතන තියෙන කෝණය. හරිද? මේක තමයි අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. එතකොට ප්‍රතිමුඛ කෝණ මේකේ බලන්න AOC මෙන්න මේ AOC කියන කෝණය සමාන වෙනවා මොකේකටද? AOC කියන කෝණය සමාන DOEOB කියන කෝණයට. ඊළඟ එක තමයි බලන්න ඊළඟ එක. එතකොට AOD කියන කෝණය AOD කියන කෝණය සමාන වෙනවා AOD කියන කෝණය සමාන COB ට. මොකද COB කියන කෝණයට. මේවා තමයි ප්‍රතිමුඛ කෝණ. මොකද මේකට කියන අපි ප්‍රතිමුඛ කෝණ. මේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. එතකොට මේකේ ප්‍රතිමුඛයි කියන්නේ මොකද්ද? ප්‍රතිමුඛයි කියන්නේ මූණට මූණ බලාගෙන බලන්න
මෙයාට බලාගෙන ඉන්න මෙයා මූණට මූණ තියාගෙන ඉන්නේ. ඒ හින්දා තමයි මේකට කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ ටික අනිවාර්යයෙන්ම බලන්න මේ AOD කෝණය සමාන COB කෝණය. ඒ කියන්නේ මේ මෙතන බලන්න මෙතන ගත්තාම මේ මූණට මූණ මෙයාගේ මූණ කියලා හිතන්නකෝ. මේ මූණට මූණ තියාගෙන ඉන්න කෝණ නේ කටට කට තියාගෙන ඉන්නවා නේ. මේ පැත්ත ගත්තොත් මේ කටට මෙයා තියාගෙන ඉන්නවා. අන්න ඒ වලට තමයි කියන්නේ ප්‍රතිමුඛ කෝණ කියලා. හරිද? මේක මේව හැම එකක්ම දැනගන්න ඕනේ මේ පාඩම් ටික කියලා දෙනකොට. ඔයගොල්ලෝ මේ සරලව විස්තර කරගෙන ඉතා කෙටියෙන් ඔයගොල්ලන්ගේ පාඩම් ටික ලේසියෙන් කරගන්න ඕනේ හින්දා මේක කෙටියෙන් මම විස්තර කිරීමක් කරගෙන යන්නේ. හරි මේක ඔයගොල්ලන්ට තව වැඩි විස්තර බලන්න ඕන නම් 9 10 පොතුත් පොඩ්ඩක් බලන්න. එතකොට ඒ වලින් මේක ඔප්පු කිරීම තියෙනවා. හරි මේ ඒ පොත්වල මේ හැමදේම තියෙනවා. මේක ඔප්පු කරනකොට ඕන මේක ඔප්පු කිරීම මම නිකන් උගලන්ට පෙන්නන්නම්කෝ. උගලන්ට මේක ඔප්පු කිරීම මම නිකන් කරලා පෙන්නන්න. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මම පෙන්නන්න මේක. නිකන් මම හදලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. මම බලන්න. මෙහෙම අපි ගන්නවා. හරි මොකක් හරි අපිට ඕන කැමති අකුරු ටිකක් දාගන්නවා. දාලා අපි මෙතන දාමු ආයම මේ රේඛා දෙක සරල රේඛා දෙක කැපෙනවා ඕකි වලදී මෙතන අපි දාමු A හරි මේක B හරි මේක C මේක D කියලා. එතකොට මේකේ අපිට මෙහෙමයි අපිට ඕන නම් කියන්න පුළුවන්. හරිද? ඔයගොල්ලන් මෙහෙමයි. ඊට පස්සේ අපිට තව ප්‍රමේයක් තියෙනවා. ඒකත් මම කියලා දෙනවා. ඊට පස්සේදී කියලා දෙනවා ඒක. සරල රේඛාව මත පිහිටන බද්ධ කෝණවල. ඒ කියන්නේ මෙන්න මම මෙතන මේ ක්‍රමයේ ඔප්පු කරන්න ඕනේ හින්දා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියන්න. මෙහෙම දැන් සරල රේඛාවක් තිබුණොත් මේක මත හැදෙන කොච්චර මේ කියන බද්ධ කෝණ හැදෙන බද්ධ කෝණ වල එකතුව හරි ඊට පස්සේ මම ඒක කියලා දෙනවා. මේක A කියලා ගත්තොත් මේක සිම්පල් B කියලා ගත්තොත් මේක C කියලා ගත්තොත් මේක D කියලා ගත්තොත් මේ A B C D වල එකතුවක් අංශ 180යි. ඇයි මේ සරල රේඛාව මත තමයි මේක පිහිටන්නේ. අන්න ඒක අපි පාවිච්චි කරගෙන මේ තියරිය පාවිච්චි කරගෙන අපි දැන් මේක හද මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේකට මේකයි ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. පාවිච්චි කරන්නේ මෙන්න මේ තියරම් එක. එතකොට බලන්න මෙතන එනවා DOA කෝණය. හරි? ඔව් බලන්න. දැන් අපිට ගත්තොත් එහෙම DOA කෝණය. DOA කියන කෝණය එකතු කිරීම DOA AOC කියන කෝණය. AOC කියන කෝණය. ගත්තොත් එහෙම මේ දෙකේ එකතුව හැමෝම දන්නවා අංශ 180යි. ඒ කියන්නේ මේ කෝණේ එකතුව. මේ කෝණේ එකතුව කිය අංශ 180යි. ඒකයි සරල රේඛාවක් මත පිහිටන කෝණනේ බද්ධ කෝණ. එතකොට පිහිටන කෝණ. එතකොට ඒ විදිහටම අපිට හිතන්න පුළුවන් මේ කෝණේ දැන් අපි බැලුවා ගත්තා. ඒ කෝණේ ගත්තා. ඊළඟට දැන් අපි දන්නවා මේ කෝණේ ඒ කෝණ දෙකෙත් එකතුව කීයද? මේ කෝණේ එකතුව කීයද? මෙන්න මේ කෝණේ එකතුව 180යි. එතකොට මෙන්න මේ කෝණයයි මේකයි ගත්තත් කීයද එකතුව? මේ කෝණ දෙක එකතුව මේ කෝණේ එකතුවත් 180. ඇයි මේ AOB කියන සරල රේඛාව මත තමයි පිහිටන්නේ මෙන්න මේ කෝණ දෙක. ඒ හින්දා අපිට ගන්න පුළුවන් AOD කෝණය. මම AOD කියන කෝණය ගන්න. AOD කියන කෝණය ගන්න. DOB කියන කෝණය සමානයි අංශක 180යි.
අංශ 180. සරල රේඛාවක් මත පිහිටි කෝණ. මම මේ කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගෙන යන්නේ. එතකොට අපිට මෙහෙම ගත්තාම දැන් මොකද්ද අපිට කරන්න පුළුවන්? මෙහෙම ගත්තාට පස්සේ අපිට ඕන නම් දැන් මෙයාව ලියන්න පුළුවන් මේ දෙකටම පොදු කෝණයක් විදියට අපි ගත්තොත් එහෙම මෙන්න මේ DOA කෝණය තමයි දෙකටම මේ දෙකටම පොදු එක. මොකද DOA කියන කෝණය. DOA මෙතන මේ ඉන්න මෙතන AOD කියන්නේ එයාමයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. මෙයා මේ පළවෙනි සමීකරණය කියලා ඕන නම් මෙතනින් අපිට දාගන්නත් පුළුවන් මෙයා 1 කියලා. මෙයා 2 කියලා දාගන්නත්. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් මොකද්ද? එහෙනම් DOD මේ පළවෙනි සමීකරණය මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. DOA කෝණය සමානයි කියලා මට දාන්න පුළුවන් 180 න් අඩු කරාම AOC කෝණය. ඔහොම මේක එක පළවෙනි සමීකරණයම කියලා අපිට දාගන්න පුළුවන්. ආයේ මේ මෙතනත් එනවා ඒ කෝණයම DOA කියන කෝණයම ඒක සමානයි කොහොමද 180 න් අඩු කරන්න ඕනේ කීයද DOB කියන කෝණය කියන කෝණය මේක 2 කියලා දාන්න පුළුවන්. එතකොට මේ දෙකම එක සමානයි 2 කියලා අපිට දාන්න පුළුවන්. ඒ එකම එක්කෙනා ඉන්නේ. එහෙනම් එක සමානයි 2 කියලා මෙතන ලියන්න පුළුවන්. එහෙම සමාන කරපුවාම මෙතන එනවා 180 ඍණ ACOC කියලා මෙතන එනවා සමානයි 180 මේ දෙක සමාන කරන එක තමයි අපි කරන්නේ. එතනින් 180 ඍණ DOB කියන කෝණය. හරි. එතකොට අපිට ඕන මේ 180 මේකට මේ කැපිලා යනවා. එතකොට මෙතනින් ඉතුරු වෙන අපිට මොකද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙනවා මෙතනින් මම උඩින් ලියන්නම් මේක. එතකොට ඉතුරු වෙනවා මෙතන ඉතුරු වෙනවා AOC කෝණය සමානයි DOB. එතකොට බලන්න AOC කියන්නේ මෙයා DOB AOC මේ කෝණය DOB කියන්නේ මේ. එතකොට ඒ වැවිලා ප්‍රතිමුඛ කෝණ. මේක ප්‍රතිමුඛ කෝණ යුගලයක් මේ තියෙන්නේ. ඒ විදිහටම අපට අනිත් පැත්තට ඒ විදිහටම හදලා පෙන්වන්න පුළුවන්. AOD කෝණය සමානයි COB කියලා. හරිද? එම නිසා ඒ විදිහටම අපට හදලා පෙන්වන්න පුළුවන්. AOD කියන කෝණය සමාන වෙනවා AOD කියන කෝණය සමාන COB ට. COB මේකත් ප්‍රතිමුඛ කෝණ විතරයි. තේරෙනවද? මේකත් ප්‍රතිමුඛ කෝණ. මේකත් ප්‍රතිමුඛ කෝණ. ඒ සරල හැඳින්වීමක් තමයි මම දැන් කියලා දෙන්න ඕනේ. හරිද? එතකොට ඊළඟ තුන්වෙනි එක තමයි මම තුන්වෙනි එක තමයි මේ තියෙන්නේ සරල රේඛාව. හරිද? මේ තියෙන්නේ A මෙතන පොයින්ට් A මෙතන අපි දාමු මොකක් හරි B කියලා. මෙතන C කියලා දාමු. හරිද? එතකොට මේ සරල රේඛාව මත කොච්චර කෝණ පිහිටියද? කොච්චර කෝණ එහෙන් පිහිටියා? මේ කෝණ කොච්චර පිහිටියද? මේ කොච්චර කෝණ පිහිටියද? මේ වල එකතුව කීයද දෙන්නේ? මේ වල එකතුව මේ කෝණේ මේ කෝණ එතකොට මෙයා හරි මෙයාට අපි ඕන අපි දාමු මේකෙත් A B C
D E F සමානයි 180. හේතුව මොකද්ද? සරල රේඛාවක් මත පිහිටන කෝණ නේද? සරල රේඛාවක් මත පිහිටන හින්දා තමයි මේ ABC කියන සරල රේඛාව මත පිහිටන ABCDEF සියලුම කෝණ වල එකතුව අන්තර කීයද? 180යි. හරිද? මේක තමයි තුන්වෙනි සිද්ධාන්තය. හරි? ඊට පස්සේ මම මේ කෙටියෙන් තමයි ඔක්කොම වලට උගන්වන්නේ. මොකද ගොඩක් ඉගෙන ගන්න තියෙනවනේ අපිට. ඒ හින්දා තමයි මේ කෙටියෙන් උගන්වන්නේ. සරල ඕනනම් කාට හරි ලියා ගන්න පුළුවන්. මේ තුන්වෙනි එක තමයි සරල රේඛාවක් මත පිහිටි කෝණ වල එකතුව ඓක්‍ය 180ක් වෙනවා. හරි? මේක තුන්වෙනි එක. ඊට පස්සේ හතරවෙනි එක තමයි උඹලන් දන්නවනේ හැමෝම ත්‍රිකෝණ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ගත්තාම මේකත් මම ABC කියලාම දාන්න. හරි? මෙයා A, මෙයා B, මෙයා C. හරි? එතකොට මේ ABC ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? මෙයා X කියලා ගත්තොත්, මෙයා Y කියලා ගත්තොත්, මෙයා Z කියලා ගත්තොත්, මේ කෝණ තුනේම එකතුව අංශක 180යි. මේක ඊළඟ සිද්ධාන්තය. මේක එතකොට අපිට මේක ගත්තොත් එහෙම මෙහෙම තව අපේ තීරයක් තියෙනවා. ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියන්නේ. එතකොට අපිට මේකත් ලියන්න පුළුවන්. මේ මම කවුරු ලියන්න පුළුවන් x දාන y දාන z සමානයි අංශක 180යි. හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව ඓක්‍ය එකතුව අංශක 180 වේ. හරි. එතකොට අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වේ. හරි. ඒක තමයි ඊළඟ සිද්ධාන්තය. හරි. ඊට පස්සේ අපි ඊළඟ ඉගෙන ගමු. ඊළඟ එක තමයි පස්වෙනි එක. මේක 5 කියලා අපි දැම්මොත් මේක 5. ඔයාලා දන්නවනේ සරල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා? සරල රේඛාව. හරිද? මෙහෙම සරල රේඛාවක් මෙහෙම සරල රේඛාවක් අපි ගත්තොත් සරල රේඛා දෙකක්. මෙන්න මේ සරල රේඛා දෙක ගැන හිතන්න. මේ දෙක සමාන්තර වුණොත් එහෙම සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා කියන්නේ කවදාවත් මෙයයි මේකට හම්බ වෙන්නේ නැහැ. මෙයා කොච්චර දික් කරා මේ දෙන්න හම්බ වෙන්නේ නැහැ. සමාන්තරව. ඒ කියන්නේ මෙන්න මේ ලම්බක දුර නියතව තියාගෙන මෙයා අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට මෙහෙම AB කියන රේඛාවක් සෙන්ටිමීටර් 5ක නියත දුරක් තියාගෙන කොහෙන් බැලුවද සෙන්ටිමීටර් 5යි ලම්බක දුර මේ කොහෙන් බැලුවද සෙන්ටිමීටර් 5 කොච්චර මේවා මේ CD රේඛාවට මේ සමාන්තරයි AB කියන රේඛාව කොච්චර මේ බැලුවොත් මේ දුරවල් ඒ කියන්නේ මේ ලම්බක උස සමානයි. එතකොට මේ සමාන්තර රේඛාව මේ සමාන්තර රේඛා දෙකක් ගැන පොඩි තව තියරියක් තියෙනවා. ඒක තමයි බලන්න ඊළඟ එක. සමාන්තර රේඛා දෙක බලන්න. සමාන්තර රේඛා දෙක මන්ට ලොකු කරලා දෙන්න. සමාන්තර රේඛා දෙක සමාන්තර රේඛා ලකුණු කරන මෙන්න මේ විදිහට මෙහෙම අපි ලකුණු කරන සමාන්තර රේඛා කියන්නේ. සමාන්තර රේඛා දෙක මෙන්න මෙහෙම තිර්යක් රේඛාවකින් කැපෙනවා. මෙයාට කියන්නේ තිර්යක් රේඛාව. හරිද? එතකොට මෙයාට කියන්නේ සමාන්තර රේඛාව. එතකොට තිර්යක් රේඛාවකින් ඡේදනීමෙන් සෑදෙන මොනවාද සෑදෙන? එතකොට පළවෙනි අපිට හම්බ වෙනවා මෙන්න මේ ඒකාන්තර කෝණ. මෙන්න මේ තියෙන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා x කියලා ගත්තොත් මෙයාත් x.
හරිද? එතකොට තව අපට හම් වෙන අනුරූප කෝණ. අනුරූප කියන කෝණ ගත්තොත් එහෙනම් මෙන්න මෙයා. මේ තියෙන අනුරූප කෝණ. මෙයාට මෙයා අනුරූප කෝණයක්. අනුරූප කෝණ. මේ තියෙන මෙයාත් ඒ වෙනවා එතකොට. අනුරූප කෝණ මේක ගොඩක් තියෙනවා. කීපයක් තියෙනවා. ඒකාන්තර කෝණ කීපයක් තියෙනවා. ඊට පස්සේ අපට හම් වෙනවා මිත්‍ර කෝණ කියලා જાතියක්. මිත්‍ර කෝණ කියන්නේ මෙන්න මේ A XY කෝණ වල දෙක එකතු කරපුවාම අංශ 180ක් වෙනවා මේ සමාන්තර රේඛා දෙකකින් මේ මෙහෙම ඡේදනය වෙලා හැදුනහම මේ විදිහට අපිට x ධන a කියන එක අංශක 180ක් එනවා. මෙන්න මෙයයි මෙයයි එකතු කරුවාම අංශ 180ක් එනවා. එතකොට අපි බලමු ඒකාන්තර කෝණ කියන්නේ මොනවද කියලා. ඒකාන්තර කෝණ කියන්නේ මොනවද කියලා බලමු. දැන් අපිට ඕන නම් මේ විදිහට අපිට අකුරු ටිකකුත් ඕන නම් මේකට දාන්න පුළුවන්. ඒකාන්තර කෝණ කියන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ හැඩයේ තියෙන ඒ කියන්නේ මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙන්නත් ඕනේ. මෙන්න මෙහෙම ඉසෙල් අකුරු වගේ මෙහෙම තියෙන කෝණ තමයි අපි ඒකාන්තර කෝණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඒකාන්තර කෝණ තියෙනවානේ. මේ ඒකාන්තර කෝණ මේ ඉසෙල් අකුරේ මේක උඩයට මාරු වෙලා තියෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. මෙහෙම අනිත් පැත්තට තියෙන්න පුළුවන්. දැන් මේක අපි හිතමු මෙන්න මේ අතර මෙහෙම වුණත් තියෙන්න පුළුවන්. සමාන්තරයි නම් මේ දෙක මෙන්න මෙහෙම මේවත් ඒකාන්තර කෝණ. ඒතර මෙහෙම තියෙන්න පුළුවන්. අපිට කමන්නේ. හැබැයි එකම දේ තමයි මේ දෙක සමාන්තර වෙන්න ඕනේ. මේ රේඛා දෙක සමාන්තර වුණ නැත්නම් මේ කතාව හරියන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙයයි සමාන්තර වෙන මෙයත් ඒකාන්තර කෝණ විතරයි. මේ කොයි අතට පෙරලා තිබුණා මේ වලට අපි කියනවා ඒකාන්තර යුගල. ඒකාන්තර කෝණ යුගලයක් කියන්නේ ඒකාන්තර කෝණ යුගලයක් අපි ගත්තොත් මෙන්න මේ හැලේ තියෙනවා. එතකොට අපි ගමු ඕනෙක කෙනෙකුට මතක තියාගන්න පුළුවන් දැන් ඒකාන්තර කෝණ කියන එක මොනවද කියන එක හැමෝම දන්නවා. ඒකාන්තර කෝණ කියන්නේ මොනවද කියලා. එතකොට තව තියෙනවා යාතිය අනුරූප කෝණ. අනුරූප කෝණ කියන්නේ මේ F අකුර හැඩයේ තියෙන කෝණ. හරිද? අනිත් යාතිය තමයි මේ F අකුර හැඩයේ තියෙන කෝණ. මම බලන්න ඊළඟ කෝණ යාතිය කියලා දෙන්න. දැන් බලන්න මේක මම මකන්න. එතකොට මෙන්න මෙහෙම තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම තියෙන්නේ මොකද්ද? ඒකාන්තර කෝණ ගැන ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ ඊළඟ කෝණ යාතිය තමයි මේකේ තියෙන අනුරූප කෝණ කියන්නේ. අනුරූප කෝණ කියන්නේ මෙන්න මේවා එක. මෙන්න මෙහෙම F අකුර වගේ හැදෙන කෝණ. F අකුර කොහොම වුණත් තියෙන්න පුළුවන්, පෙරලා තියෙන්න පුළුවන්. F අකුර වගේ හැඩයේ තියෙන කෝණ සමානයි. ඒ කියන්නේ මෙන්න මේක අපි කියනවා මෙන්න මේ x කියලා ගත්තොත් මෙයා a කියලා ගත්තොත් මෙන්න මේ x සමානයි a වෙනවා. මේක අනුරූපයි. F අකුර කොයි අතට පෙරලා තියෙන්නත් පුළුවන්. කොහොම හරි මෙහෙම තියෙන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි මේ මෙන්න මේ රේඛා සමාන්තර වෙන්න ඕනේ. නැත්තම් මේ කෝණ අපිට සමානයි කියලා කියන්න බෑ. අනුරූප කෝණ යුගල හැදෙනවා. නිකන් සාමාන්‍ය රේඛා දෙකකිනුත් හැදෙනවා. හැදුනට සමානයි කියලා කියන්න නම් මේ සමාන්තර රේඛාම තියෙන්න ඕනේ. ඒක මෙන්න මේ කෝණ වලට අනුරූප වෙනවා. ඒක තව කෝණ යාතියක් තියෙනවා. ඒකට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. ඒ ඇවිල්ලා C අකුර වගේ හැදෙන්නේ මේ කෝණ. ඒ කියන්නේ මෙන්න මේ C අකුර මතක තියාගත්තා නම් හරි. C අකුර මෙහෙම U අකුර වගේ තියෙන්න පුළුවන්. මෙහෙම පෙරිලා තියෙන්න පුළුවන්. හැබැයි මේක සමාන්තර වෙන්න ඕනේ. හරි. මේක සමාන්තර වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කෝණ සමාන්තරයි මෙන්න මෙහෙම සමාන්තර වෙන්නේ. එතකොට හැදෙන මෙන්න මෙතන කෝණය. අපි මේකත් x කියලා ගමු මේ කෝණය. මේක a කියලා ගමු. හරි මේක මෙන්න මේ x මේකත් x මොකක් හරි අපුරක් ගන්නකො b හරි මේක තවන්ට කැමතිද නම් කරගන්න පුළුවන්. ඕන අපුරක්. එතකොට මේ මෙතනදී නම් මේ x ධන a කියන කෝණේ සමාන 180යි අංශක. හරි. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන මේක මෙන්න මේ රූප සටහනට අනුව මේක ගත්තොත් එහෙම b ධන c සමානයි 180යි. පැහැදිලිද? ඒතකොට මේවා තමයි මේ අපි කියන්නේ මේවට කියන්නේ මිත්‍ර කෝණ කියලා. මේවට කියන්නේ මිත්‍ර කෝණ. ඒ මේ දෙන්න
යාළුවෝ වගේ ඉන්නේ මේ. මෙයා මෙතන ඉන්නවා. මෙයා මෙතන ඉන්නවා. මෙයාට මෙයාව හම්බ වෙන්න පුළුවන් වගේ එක යාළු වෙලා වගේ ඉන්න හින්දා මේ දෙන්නා එකතුව අන්ත 180. මේ මිත්‍රයෝ දෙන්නෙක් වගේ තමයි මේ දෙන්නා. ඒ හින්දා මේකට කියනවා මේ මිත්‍ර කෝණ කියලා අපි. එතකොට අපි කෝණ වර්ග 3ක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? පළවෙනි එක ඉගෙන ගත්තා ඒකාන්තර කෝණ කියලා එක. නේද? අපි දැන් මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම් ඒක. හරි. මේ තියෙන්නේ ආයෙ පොඩ්ඩක් මම මතක් කරන්න. මේ තියෙන්නේ ඉතින් දකුර හැඩයට තියෙනවා නම් මේකට කියන අපි ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර කෝණ සමාන වෙනවා. මේක ඇවිල්ලා ඒකාන්තර කෝණ. මේක හරි වැදගත් පාඩමක්. එතකොට ඊළඟ අපිට කියනවා මේක අනුරූප කෝණ. මේ තියෙන මේ වගේ ඒවා අනුරූප කෝණ. මේ මෙතන තියෙන කෝණයට මේකම අනුරූප කෝණ. මේ වෙන අනුරූප කෝණ. මේ වගේ තියෙන අනුරූප කෝණ කියන්නේ. දැන් මේ 100 අකුර හැඩේ තියෙනවා මෙන්න මෙහෙම 100 අකුර හරි U අකුර හරි මේන් මෙහෙම කෝණ අපිට දාන්න පුළුවන් මෙයා A කියලා ගත්තොත් මෙයා B කියලා ගත්තොත් A ධන B සමානයි අංශක 180යි. මෙයාට කියන මිත්‍ර කෝණ කියලා. මේ ඇවිල්ලා මිත්‍ර කෝණ කියලා කියනවා. හරි. එතකොට මේක මොනවද දැන් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි දැන් මේකටම අපි තියරි ඇවිල්ලා මොකද්ද? මෙන්න මෙහෙම. මේ ආයෙ බලන්න. මෙන්න මෙහෙම සරල රේඛා දෙක. මෙන්න මෙහෙම තිරියක් සමාන්තර සරල රේඛා දෙක. තිරියක් රේඛාවෙන් කැපෙනවා. ඡේදනය වෙනවා. ඡේදනය වෙනවා කියන්නේ කැපෙනවා කියන්නේ. එතකොට මේ ඡේදනය වෙනකොට මෙතන හැදෙන කෝණ ගොඩක් යාති හැදෙනවා. මම බලන්න මම මේක මෙහෙම මොන හරි අකුරු ටිකක් මම දාගන්නකෝ මේකට. A B කියලා මේ කෝණය මම B කියලා දාගන්නවා. මේක C කියලා දාන්නවා. මේක D කියලා දාන්නවා. මේක E කියලා දාන්නවා. මේක G කියලා මේක දාන්නවා. මේක H කියලා දාන්නවා. හරි. මෙහෙම කෝණ හැදෙනවනේ. මේ විදිහට කෝණ හැදෙනවා. මේකෙන් උගලන්ට දකින්න පුළුවන් කෝණ මොනවද තියෙන්නේ මේකේ? දැන් මම උගන්වපු දේවල් වලින් එක එක්කෙනාට එක එක විදිහට දකින්න පුළුවන් මේවා. මෙතන තියෙනවා මම දැන් කියලා දුන්න ඒව අනුව මෙතන සමාන ගුණ දකින්න පුළුවන් දැන්. මේක ඇවිල්ලා ඒකාන්තර කෝණ මෙන්න මේ C කෝණය සමානයි F වලට. C කෝණය සමානයි F. C කෝණය සමානයි F කියන කෝණයට. මේ ඒකාන්තර කෝණ. C කියන කෝණය සමානයි F කෝණයට. මෙන්න මෙයා සමානයි මෙයා. තව කාට හරි ඒකාන්තර කෝණ පෙන්වන්න පුළුවන්. තව තියෙනවා මෙන්න මේ තව එක්කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ D කියන කෝණය සමානයි මොකකටද? E කියන කෝණයට. එයත් ඒකාන්තර කෝණ. ඇයි Z අකුරු හැඩේ ඉන්නේ? මේ බලන්න මේ Z අකුරු හැඩේ. තේරෙනවද? තව මොනවාද තියෙන කෝණ? ඔයන් දකින්න පුළුවන් තව කෝණ යාදී තියෙන මොනවාද? තව කාටද කියන්න පුළුවන් මොනවද තියෙන්නේ? අනුරූප කෝණ තියෙනවා මේ බලන්න මේ. අනුරූප කෝණ කියන්නේ මොනවද කියලා බලන්න. F අකුර හැඩේ මේ D කෝණය සමානයි G කෝණයට. මෙන්න මේ කෝණය සමානයි මේ කෝණයට. තේරෙනවද? ඔය විදිහට ඕන තරම් මේක උගලන්ට අඳුර ගන්න පුළුවන්. D කෝණය සමානයි G. මේ විදිහට හොයලා තමන්ම හොයලා බලන්න. මේ රූප සටහනක් ඇඳලා F අකුරට තියෙන මොන කෝණද? Z අකුරට තියෙන මොන කෝණයද? සමාන්තර රේඛා දෙක මාක් වෙලා තියෙන්න ඕනේ. C හැඩයට හරි නැත්නම් U කියන හැඩයට හරි තියෙන මොන කෝණද? ඒවා ගැන උගලන් මේ රූප සටහනක් ඇඳලා මේ විදිහට බලන්න මොනවද කියලා තමන්ම තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට තව කාටද කියන්න පුළුවන් මෙන්න මේක A සමානයි E කියලා. A සමානයි E කියලා කියන්න පුළුවන් කාට හරි. ඇයි අනුරූප කෝණ. කොයි අතර හරි මේ අතර F අකුරක් තියෙනවා. මේ අතර F අකුරක් තියෙනවා. හරිද? මේ අතර ඕන අතරට බලන්න පුළුවන්. තව කෙනෙකුට කියනවා B සමානයි F කියලා කියන්න පුළුවන්. එයත් ඇවිල්ලා
අනුරූප කෝණ B සමානයි ඔය විදිහට ඕන තරම් කෝණ බලා ගන්න පුළුවන්. තව මේක තව අනිත් කෝණ තමයි මිත්‍ර කෝණ කියලා යාදියක් තියෙනවා. මිත්‍ර කෝණ. යාළු වෙලා ඉන්න කෝණ. මොනවද? මෙන්න මේ D කෝණයයි F කෝණයයි ගත්තාම D කෝණයයි F කියන කෝණයයි ගත්තාම මේ දෙක එකතුව සමානයි මොකද? 180යි. මේ මිත්‍ර කෝණෙකින්ද. D F උයි. තව එක්කෙනෙකුට කියන්න පුළුවන් C අකුරයි E අකුරයි E කෝණ ගත්තත් එහෙම වෙනව නේද කියලා. තව මේ නම් මේක දරුවෙකුට කියන්න පුළුවන් එහෙම. හරි. C අකුරයි E අකුරයි ගත්තත් අංශ 180ක් වෙන මේ දෙකේ කෝණ දෙක එකතුව. තව මීට අමතරව මේකේ තියෙන තව කෝණ වාග. මොනවද තියෙන්නේ? මම කියලා දුන්නා. ප්‍රතිමුඛ කෝණ තියෙනවා. ප්‍රතිමුඛ කෝණ තියෙනවා. ප්‍රතිමුඛ කෝණ තියෙනවා. තව තියෙන ප්‍රතිමුඛ කෝණ තියෙනවා. තව මේකේ තියෙන මොම් බලන්න. මේ තියෙන ප්‍රතිමුඛ කෝණ මේ B C කියන්නේ ප්‍රතිමුඛ කෝණ. A D කියන්නේ ප්‍රතිමුඛ කෝණ. E G කියන්නේ ප්‍රතිමුඛ කෝණ. F H කියන්නේ ප්‍රතිමුඛ කෝණ. තව තියෙන කෝණ වල තව එක්කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයේ වටා පිහිටි මෙන්න මේ කෝණ ටිකේම එකතුව 360ක් කියලා. ඇයි ලක්ෂයක් මතා පිහිටි කෝණ වල එකතුව 360ක් වෙනවා. මේ ලක්ෂය ගත්තොත් මෙයා වටා පිහිටි කෝණ වලත් එකතුව 360ක් වෙනවා. තේරෙනවද? ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ තියෙනවා මෙහෙම. A සමානයි D ට. ප්‍රතිමුඛ කෝණ. B සමානයි C ට. ප්‍රතිමුඛ කෝණ. මේ විදිහට මේකේ කෝණ වල කීපයක්ම දැන් අපි ඉගෙන ගත්ත දෙයට අදාළ තියෙනවා. ඊළඟ දවසේ මම සාකච්ඡා කරන්න ඊළඟ දවසේ මම සාකච්ඡා කරන්නම් මේ අපි ඉගෙන ගත්ත දේවල් ටිකේ ගණන් ටික මම සාකච්ඡා කරලා පෙන්නන්න ඔයගලන්ට. හරිද? දැන් ඔයාලට මේක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ ඊළඟ පාඩම් ටික YouTube channel එකේ මම ආයමත් මේ දානවා. එතකොට මේ පාඩම උගලන්ට තේරුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. මේ subscribe කරලා මම ඊට පස්සේ තව ඊළඟ මේ අදාළ දේවල් ඊළඟ දවසේ උගන්වන මීට අදාළ මේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. මේ මම උගන්වපු තියරි ටිකට අදාළ ප්‍රශ්න ටික. එහෙනම් අපි නැවත ඊළඟ මේ වේකේදී අපි හමු වෙමු. ඔයාලට ඕනේ ඒවා එවන්න. පාඩම මම ඕන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ නම්බරේ ටෙලිෆෝන් නම්බර YouTube channel එකේ මොන හරි අපි YouTube ඊළඟ එකේදී අපි සාකච්ඡා කරමු ප්‍රශ්න ටික. එහෙනම් මේ බොහොම ස්තුතියි. මේ හරි ඊළඟ දවසේ අපි ආයමත් අපි මේ ටික සාකච්ඡා කරලා මොනන්ට හොඳට මම කියලා දුන්නා කියලා හොඳට කියලා දෙනවා කියලා තේරෙනවා නම් උගලන් තව තවත් මේ හොඳට අධ්‍යයනය කරලා මේ වල තියෙන අදාළ ගණන් ටිකක් හොයාගෙන එහෙම කරලා ඒක එහෙම කරන්න. මට මැසේජ් කරන්නට ඔයාලට ඕන ඒවා එවන්න මට මැසේජ් කරන්න. පාඩම් එහෙම ඕනනම් මොනවද ඕනේ අමාරු කියලා දැන් මම මේ ටිකේ කියලා දෙන්න හදන්නේ මේ ජ්‍යාමිතියේ පාඩම උගලන්ට ටික ටික බැරි පොඩි දේ ඉඳන් ඉස්සරහට එතකොට උගලන්ට අල්ලගෙන මේ පාඩම් ටික පච් කරගෙන යන්න පුළුවන්. මේ ආයිබෝවන් මේ නැවත අපි හමු වෙමු.